තෙරුවන් සරණයි. අද එකතු වෙන අපේ පොඩි හාමුදුරුවෝ සිල්මෑණිවරු වගේම දුවල පුතාලා වෙනුවෙන් මූලික පිරිවෙන් අවසාන පන්තිය ත්‍රිපිටක ධර්ම විෂයේ අපි අද කතා කරන්නේ 18 වන පාඩම. 18 වන පාඩම ගැන කතා කරනකොට මේක ධම්මපදය. ධම්මපදයේ පාඩම නම් කරලා තියෙන්නේ දහසින් එකක්වත් නොවටිනා දේ. ඒ කිව්වේ දහස කිව්වේ සහස්ව වර්ගනේ මතකයිනේ. ඒකේ පස්වෙනි කොටස මේක මම කලිනුත් මතක් කරා වගේ පොතේ වෙන් කරලා නැහැ පස්වෙනි කොටස කියලා. අපි පාඩම් වශයෙන් ගත්තම කඩාගත්තා ලොකු පාඩමක් නිසා පස්වෙනි කොටස හැටියට. එතකොට මේ සහස්ව වර්ගයේ සහස්ව වර්ගය කිව්වේ 8 වෙනි වර්ගයේ ධම්මපදේ 10 වෙනි කතාව. 10 වෙනි කතාව. මොකද ගාථාවට අනුව සමහර ගාථාවලට ගාථා දෙකකට එක කතාවක් තියෙනවා. ධම්මපදේ නිතර කියවන පොඩි හඳුරු දන්නවා සමහර වෙලාවට එක ගාථාවකට එක කතාවක් තියෙනවා. සමහරට ගාථා දෙකකට එක කතාවක් තියෙනවා. ගාථා තුනකට එක කතාවක් තියෙනවා. ගාථා හතරකටත් තියෙනවා. ගාථා පහකට එක කතාවක් තියෙන අවස්ථාවක් තියෙනවා. ඒතර දැන් මේ සහස්ව වර්ගය එහෙම නෑ සාමාන්‍ය දෙකකට එකක් තියෙන අවස්ථා තියෙනවා. ඒතර මේ 10 වෙනි කතාව 10 වෙනි කතාව තියෙන්නේ අකුසල් කිරීම අනුවන කමේ ලක්ෂණයකි. එතකොට අකුසල් කිරීම අනුවන කමේ ලක්ෂණයක් කියලා. එතකොට එක්තරා භික්ෂුවක් උදෙසා කියලා තමයි ලියලා තියෙන එක්තරා භික්ෂුවක් කියලා කිව්වේ. මොකද මේ හාමුදුරන්ගේ නම නෑ. නමක් සඳහන් නොවන නිසා එක්තරා භික්ෂුවක් කියලා මම ඒක සටහන් කරා පොඩි හඳුනට දැනගන්න. එතකොට පටන් ගන්න මේ ඒ විදිහට එක්තරා භික්ෂුවක්. එක්තරා භික්ෂුවක් බුදුරදුන්ගෙන් කමඨහන්ගෙන වනගතව වෙසමින් විදුසුන් වඩා රහත් බවට පත්විය. ඒ බව බුදුරදුන්ට දන්වනු පිණිස එන අතරමඟ වෙහෙස නිසා මාර්ගයේ අසල ගල් තලාවක ධානයට සමවැදී වැඩවුන්හ. මේ අතර ගමක් කොල්ලකා ගත් බඩු හිසින් කරින් ඔසවාගෙන යන සොරමුලක්ද වෙහෙස නිවා ගැනීමට ඒ ගල් තලාව අසල නැවතුණහ. මද අඳුරේ නොසලී හිඳින තෙරුන් කණුවකයි සිටු සොරුන් තමන්ගේ බඩු පොදි උන්වහන්සේගේ සිරුර මත තැබූහ. දැන් මේක හරි ලස්සන කතාවක් නේද? එක්තරා හාමුදුරු නමක් පස්සේ කානු කොණ්ණඤ්ඤ කියලා ප්‍රසිද්ධ වෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරමු. දැන් එක්තරා භික්ෂුවක් මේ පටන් ගන්න එහෙමයි. මේ එක හාමුදුරු නමක්. මොකද උන්වහන්සේ රහත් වුණා. රහත් තුලා ඉතින් ඈත ප්‍රදේශයකට ගිහිල්ලා භාවනා කරලා රහත් වුණාට පස්සේ බුදුහාමුදුරු ඉන්න පන්සලට වඩිනවා තමන් රහත් වෙච්ච බව කියන්න. දැන් ඒක හොඳ දෙයක්. මොකද ඒ කාලේ ওই රහතන් වහන්සේලා තමන් රහත් වෙච්ච බව ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ සතුටින් ප්‍රකාශ කරනවා. හරියට විවාහක පාස් වුණා වගේ නේද? දැන් ඔය පොඩි හාමුදුරුවෝ සිල්මෑණිවරු අපි දුවල පුතාලා අදත් ඒ ගතිය තියෙනවනේ සමහරලාට විභාගේ ලියලා පිරිවෙන් අවසාන කිවෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ උසස් පෙළ. ඉතින් ඔය විභාගයක් ලියලා විභාගේ පාස් වෙනවා. සමත් වුණාට පස්සේ දැන් ඕක දන්නවා සමත් කියලා. හැබැයි ගුරුවරුන්ට ගිහිල්ලා වැඳලා හාමුදුරනේ මං විභාගේ පාස් මෙහෙමයි කියලා ඒක කියලා එනවා. දැන් අද නම් ටුක් ගාලා ඉන්ටර්නෙට් එකෙන් බලලා සමහරු ඒ කියලා ඉවරයි ෆෝන් එකෙන්. හැබැයි ඉස්සර අපේ තිබිච්ච හොඳ සිරිතක් තමයි ඕක ගිහිල්ලා සතුටින් ගිහිල්ලා වැඳලා ගුරුවරු ඔක්කොටම කියලා මෙහෙමයි මං පාස් වුණා. ප්‍රතිඵල කියලා ඉතින් කියලා පෙල්ලුනොත් නම් ඉතින් කියන්න යන්න බෑනේ නේද? කොහොම හරි රහත් වුණොත් කියලා එනවා. මෙහෙම කියලා එන්න කියලා දැන් බුදුරජාන් වහන්සේ ළඟට වඩිනවා අර හාමුදුරුවෝ. ඒ වඩින අතරේ දැන් දුර ඉඳලානේ වඩින්නේ. රෑ වුණා. රෑ වුණාම දැන් මේ හාමුදුරුවෝ මොකද කරේ? දැන් උන්වහන්සේට සැතපෙන්න. වඩිනකොට සමහර වෙලාවට ඒම තැන් නෑ පොඩි හාමුදුරනේ. ඉතින් මේ සමහර වෙලාවට ගෙවල් තියෙන්න පුළුවන්, පන්සල් තියෙන්න පුළුවන්. උන්වහන්සේ රහතන් වහන්සේ නම බයකුත් නෑ. ලොකු ගල්තලාවක් තිබුණා. උන්වහන්සේ හිටියා අද එහෙනම් මේ ගල්තලාවේ නවතිනවා කියලා. ගල්තලාවේ නවතිනවා කියලා උන්වහන්සේ මොකද කරේ? වාඩි වෙලා එරිමිනියව තාගෙන උන්වහන්සේ ධානයකට සමවැදුණා. ඔය ධානයකට සමවැදුණ විශේෂත්වයක් තියෙනවා. දැන් අදිෂ්ඨාන කරගෙන තමයි ධ්‍යානට සමවදින්නේ. දැන් අපි කියමු දවස් 7කින් මම නැගිටිනවා කියලා හිතාගෙන ධ්‍යානට සමවැදුණා නම් හරියට ගලක් වගේ වෙනවයි කියනවා.
එතකොට ඒ අතර හැබැයි වෙනසක් වෙනවා. නියපොතු වැවෙනවා. කෙස් වැවෙනවා. එතකොට හුස්ම වැටෙන්නේ ඒක දැනෙන්නේ නැහැ, පේන්නේ. ඒ කියන්නේ පණ තියෙනවා. හැබැයි පිච්චුවාට පිච්චෙන්නේ නැහැ කියනවා. බලන්නකො ඒක කොච්චර ඒක හරි අමුතු හිතා ගන්නවත් බෑ. එතකොට කෙනිත්තුවාට රිදෙන්නේ ආයි කිසිම හානියක් කරන්න බෑ. ඒක එහෙම තමයි ගල වගේ හරියට ගල් පිල්මයක් වගේ. ඔය තියෙනවා. ඉතින් අර කැලේ ගල්තලාවේ අර විදිහට ඉන්නකොට ඒ අතර හරි ලස්සන වැඩක් වෙනවා. මොකද වෙන්නේ? හොරු කණ්ඩායමක්. හොරු කණ්ඩායමක් ඒ කාලෙත් හිටියවා ගම් පහරන හොරු කියලා ඉන්නනේ. ඒ ඇත්ත මොකද කරන්නේ? රැයට ගෙවල් වලට පැනලා ගෙවල් වල හොරකම් කරලා ඒ කාලිතික මේ කොට්ටූරවල වගේ අර සමහර ගම්වල බඩු මල්ලු බෑග් වල දාගෙන යන්නේ. ඉතින් ඊට පස්සේ රත්තරන් කාසි තියෙන වටින දේවල් එතකොට මොනා හරි තියෙනවා නම් මිල මුදල් ඕව මලු වල දාගෙන ඔක්කොම බෑග් වල දාගෙන ගැට ගහගෙන ඕ කරේ තියාගෙන අතින් එල්ලගෙන ඔහොම යන්නේ. ඔහොම ගිහිල්ලා ඉතින් දැන් හොරුත් ඉතින් රෑ ගිහිල්ලා එතකොට රෑ කරුවෙලේ ලොකු ගල් තලාවකට ගොඩ වුණා. යාන්තම් වගේ එළිය තියෙන්න ඇති. පේන්නේ නොපෙනෙන කරුවලේ අපි කියන්නේ ඊට පස්සේ දැන් බැලුවා මේගොල්ලෝ ඉතින් ඒ කාලේ ලයිට් නැහැනේ නිකන් බැලුවා නිකන් කොටයක් තියෙන වගේ ගල් තලාවේ උඩ. ඊට පස්සේ මොකද කරා අරගෙන ආපු පොදියක් කොටේ උඩින් තියුවා සමහර වටේ තියුවා. ඉතින් බලුවම කොටේ උඩින් තියලා දැන් මේ ඇත්ත වාඩිනවා. කොහෙන්ද මේ කොටේ කියලා තියුවේ? හාමුදුරන්ගේ පොලිය උඩ. හාමුදුරු ඉතින් හොයන්න බෑනේ මිනිස්සෙක්ද කියලා හොයාගන්න බෑ. ඔහේ ඉන්න. ඉතින් මේගොල්ලෝ හිතුවා මේ කැලේ තියෙන කොටයක් වෙන්න ඇති කියලා. ඔතන ටක් ගාලා රෑ කරුලේ පේන්නෙත් නෑ. ඕකේ තියලා සොරුන් තමන්ගේ බඩු පොදි උන්වහන්සේගේ සිරුර මත තැබුවා. අයි උඩත් ඔළුවේ උඩයි ඇඟට හේතු කරලා ඉතින් ඊට පස්සේ නිදා ගන්නනේ රෑ මැද. ඔහොම තිව්වා. මොකද වෙන්නේ? රාත්‍රියේ නිදාගෙන පසුදා ආපසු යන්නට පිටත් වෙන සොරුන්ට මෙතන සිටියේ භික්ෂුන් වහන්සේ නමක බව වැටහුනේ බඩු පොදි ආපසු ඉවතට ගත් විටය. හරි වැඩේ තමයි. දැන් බඩු පොදි ටික ආපහු ගන්නකොට බලුවා මෙන්න හාමුදුරු නමක්. හරි වැඩේ තමයි නේද? මේ විස්මය ජනක සිදුවීම නිසා උන්වහන්සේගේ රහත් බලය පිළිබඳ පැහැදුණු සොරු මහා සංවේගයට පත්ව සොරබඩු ඉවතලා පැවිදි වී උන්වහන්සේ වෙතම මහානදම් පුරන්නට වූහ. අන්න බලන්නකෝ. දැන් හොරු ටික අර බෑග් ටික අරන් බලුවට හාමුදුරු කෙනෙක්. පුදුමයිනේ. පුදුම හිතනවනේ. ඇයි ඊයේ රෑ තියපු රෑ ඉඳලා එළි වෙනකන් තියලා බැලුවා මුදේ එළි වුණාට පස්සේ යන්න බලනකොට අර බඩු ඒව ඔක්කොම තියාන ඔහේ අපවත් වෙලා ඉන්න බැලුවා හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරු නම් නිකන් හාමුදුරු කෙනෙක් නෙවෙයි. බල සම්පන්න හාමුදුරු කෙනෙක්. පොඩ්ඩක් කතා කරලා එයත් හිතුවා මේ හාමුදුරන්ගෙම ගෝලයෝ වුණා නම් හොඳයි කියලා. අවසානයේ මොකද වෙන්නේ? මේ හොර කණ්ඩායම මේ හාමුදුරු ළඟම සොරු සංවේගයට පත්ත බලන්නකෝ. දැන් හොරුන්ටත් දුක හිතෙනවා. දුක සංවේගය. දුකයි සංවේගය කියන්නේ මොකද්ද පොඩි හාමුදුරනේ? දැන් දුක කියලා එකක් වෙනවා සංවේගය කියලා. මේක එකක්ද දෙකක්ද? දෙකක්. මේක පොඩි වෙනසක් තියෙනවා දුකයි. දැන් අපි හිතන්න මලගෙදරක පොඩි හාමුදුරලා දැකලා ඇති. දැන් කවුරු හරි මැරුණම දානවා කට්ටිය සාතිශය සංවේගය. අපේ දුක කියලා දාන්නේ. ඇයිද දුක කියලා දාන්නේ නැත්තේ? මේ දුක කියන එක ඇති වෙන්නේ පවුලේ අයට. දුක දැනෙන්නේ කාටද? පවුලේ අයට. දැන් අපි මලගෙදරක මම මේ කියන්නේ අනිත් අයට දුක ඇති වෙනවා. එතකොට පවුලේ අයට. දැන් අපි කියමුකෝ දැන් කවුරු හරි පවුලේ කෙනෙක් මැරුණා. පවුලේ අයට දුක යඬනවා හරියට වැළපෙනවා. ඒතකොට ඒ දුක නිසා. හැබැයි සංවේගයටපත් වෙනවා. දැන් විශේෂයෙන් රහතන් වහන්සේලා ගත්තොත් රහතන් වහන්සේලාගේ පවුලේ කෙනෙක් මැරුණත් දුක් වෙන්නේ නැහැ. සංවේගයටපත් වෙනවා. ඒ කියන්නේ පොඩි දුකක් තියෙනවා. දැන් අපි හිතන කවුරු හරි මැරිලා. අනේ පව් නේද? එච්චරයි. ඒ කියන්නේ පොඩි දුකක් තියෙනවා. ඒක සංවේගය. යන්නේ ඒක තමයි සංවේගය කියලා කියන්නේ. අර දුක කියලා කියන්නේ බුඩාගණී කියලා අඬන්නේ පෙරලි අඬනවානේ අම්මා. ආයි අම්මා කියන්නේ කාට කිකි ඔය අඬන්නේ. ඒ දුක දරා ගන්න බැරුව. මේකට. එතකොට සංවේගය කියලා කියන්නේ අර දුකේම කොටසක් හැබැයි අර ගොඩාක් දුක නෑ කියන එක තමයි. සොරබඩු ඉවතලා පැවිදි වී උන්වහන්සේ වෙත මහානදම් පුරන්නට මොකද වෙන්නේ? අර ඇත්තෝ අවසානයේ මහාන වෙනවා. බලන්නකෝ ඔක්කොම ටික හොරු කණ්ඩායම මහාන වුණා.
මහාන වෙලා මහානදම් පුරන්න පටන් ගත්තා. එතන් සිට කාණු කොණ්ඩඤ්ඤ තෙරයයි උන්වහන්සේ හැඳින්වී අන්න අර හාමුදුරුවෝ මොකද්ද වෙන්නේ? කාණු කියන්නේ කාණුව නෙමෙයි. කාණු කියන්නේ මොකද්ද? කණුව. කාණු කියන්නේ කණුව. ඔය අපි දැන් අර කණුවක් තියෙන දැන් අපි හිතුව දැන් ඔහොම ලොකු කණු තියෙනවා. අපි හිතුවත් ගෙවල් ගන්න හදනකොට අපි මෙහෙම පැල් තියෙනවා සමහරලාට ඔහොමනේ. ඔහොම පැල් තියෙනවා. ඔන්න පැලේ සමහරට ඔහොම කණු තියෙනවානේ. නේද? ඔහොම කණු තියෙන සමහර වෙලාවට. ඔය ඒවා තමයි මේවා කණු. දැන් පුටුවක කකුල් තියෙන වගේ සමහර කණු. සමහරලාට තනියෙන් කණු තියෙන කොඩි කණුව කියලා එකක් තියෙනනේ. කොඩි කණුව නේ. ඔහොම එතකොට කොඩි කණු තියෙනවා. ඒ වගේ කණුව. කාණු කියන්නේ එතකොට කණුව මතක තියාගන්න. මෙතන කාණු කොණ්ඩඤ්ඤ කියන්නේ හාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ කාණු කිව්වේ කණුව නිසා කාණු කොණ්ඩඤ්ඤ වුණා. එතකොට ඒක තමයි කාණු කොණ්ඩඤ්ඤ උනේ කණුව නිසා. එතකොට යයි උන්වහන්සේ හැඳින්න්නේ නැහැ. පිරිසක් සමග බුදුන් වෙත ගිය තෙරණුවෝ සියලු පුවත් උන්වහන්සේට සැලකර සිටියේ. එවෙලේ ඒ භික්ෂු පිරිස ඇමතු බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළසේක. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුහාමුදුර ළඟට ඊට පස්සේ අර හාමුදුර අර හොර කණ්ඩායමත් එකතු කරගෙන දැන් මේක ගිහිල්ලා ඊට පස්සේ දැන් බුදුහාමුදුරන්ට මේ කතාව කිව්වා. බුදුහාමුදුරෝ ඒ නිමිති කරගෙන මේ ගාථාව දේශනා කරනවා. මොකද්ද ගාථාව? යෝචේ වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ යෝචේ වස්ස සතං ජීවේ ඒ සහස්ස වර්ගයනේ දහස ගැන තමයි කියන්නේ. යෝචේ යම් කිසි කෙනෙක් දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤ ප්‍රඥාවන්තකම නැතුව අනුවන කමින් යුක්තව දුප්පඤ්ඤ පඤ්ඤ කිව්වේ පඤ්ඤවන්තස්ස ප්‍රඥාවන්තනේ දුප්පඤ්ඤ කිව්ව දු යන ධම වෙනස් වෙනවා. එතකොට අසමාහිතෝ සමාහිත නොවූ ඉඳුරන් ඇතුව නැත්තම් එකඟ නොවූ සිත් ඇතිව අසමාහිතව වස්ස සතං ජීවේ වස්ස වර්ෂ වස්ස කිව්වේ වර්ෂ අවුරුදු අවුරුදු 100ක් ජීවත් වෙනවාට වඩා මොනකටද කියන්නේ යම් කිසි කෙනෙක් ප්‍රඥාව නැතුව අනුවන කමින් මෝඩ කමින් එකඟ නොවූ සිත් ඇතිව අවුරුදු 100ක් ජීවත් වෙනවාට වඩා පඤ්ඤාවන්තස්ස ප්‍රඥාවන්තව ජායිනෝ ධ්‍යාන භාවනා කරන්නේ ඒකාහං ජීවිතං එක දවසක්. එතකොට මේක දවසක් දවස් එකක් නේද? එක දවසක් අපි ගත්තොත් එහෙම එක දවසක් නැත්තම් දවස් එකක් ජීවිතං එක දවස ජීවිතේ සෙය්‍යෝතුම්ය. එතකොට අවුරුදු වර්ෂ 100ක් ජීවත් වෙනවට වඩා එකම එක දවසක් ජීවත් වීම වටිනව මොන විදිහටද? අර මෝඩකමින් හිත එකඟ කරගන්න නැතුව අවුරුදු 100ක් ඉන්නවට වඩා නුවණ ඇතුව පඤ්ඤාවන්තස්ස ප්‍රඥාවන්තව ධ්‍යාන භාවනා කරමින් ඉන්න එක දවස උතුම් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. විවරණය. මෙහිදී දුප්පඤ්ඤෝ යන්නේ සොරකම් ආදී අකුසල් කිරීම මෙන්ම අනුවණකම් පිළිබඳව කියන ලදී. එහිදී පෙර ගාථාවේ මෙන්ම අදහස් කරන ලද්දේ සිල් නැති කමයි. එතකොට මොකද්ද කියන්නේ මේ දුප්පඤ්ඤ? දුප්පඤ්ඤ කියලා කියන්නේ ප්‍රඥාව අඩුකම. මොනවටද ප්‍රඥාව තියෙන්න ඕනේ? විභාග ලියන පාඩම් කරන එකද? නෑ. ඒක නෙමෙයි කියන්නේ. සොරකම් ආදී අකුසල් කිරීමෙන් දැන් සමහරුන්ට කොච්චරවත් පව්පින් දන්නවා.
ඒ කියන ප්‍රඥාවන්ත බවක් නෑ. සත්තු මරණ එක හොඳ නෑ කියන එක ඒක අවබෝධයෙන් එන්න ඕනි පොඩි හාමුදුරනේ. හොරගම් කරන එක හොඳ නෑ කියන එක අවබෝධයෙන් දැනගත්තට බෑ. දන්නවනේ මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම දන්නවා සොරකම් කරන එක හොඳ නෑ කියලා නොදන්න මිනිස්සු ඉන්නවද? නෑ ඔක්කොම දන්නවා. දැනගත්ත එක නෙමෙයි වැඩේ ඒක අවබෝධ නැති වුනම මේක හොඳ නෑ කරන්න කියලා හිතට ගන්න ඕනි. අන්න ඒක තමයි කියන්නේ. එතකොට එහෙම නැත්තම් ඒ ඇත්තන්ට කියනවා දුප්පඤ්ඤෝ මෝඩයෝ ප්‍රඥාවන්ත නැති අය. සීල් නැති ඇත්තෝ කියනවා. ඊළඟ අසමාහිතෝ මේ අයින් කරොත් මේක කපපු ගමන් සමාහිත. සමාහිත යන්නේ මොකද්ද කියන්නේ? එතකොට අසමාහිත කියන්නේ ඔක විරුද්ධ වචනේ. අර කුසල් අකුසල් කිව්වා වගේ. යන්නේ දෙපළේම කියුනේ සමාධිය නැතිකමයි. එතකොට සමාහිත කියන්නේ සමාධිය තියෙන එක අසමාහිත කියන්නේ එතකොට සමාධිය නැතිකම. සීලය සමාධියක් නැති පුජ්‍යලයා වසර 100ක් නොව වසර අනන්ත කාලයක් ජීවත් වුණත් ඉන්නන පළක් නැත. අවුරුදු 100ක් නෙමෙයි කොච්චර අවුරුදු ලක්ෂයක් ජීවත් වුණත් වැඩක් නැහැ. ඉන්න පව් රැස්සන එක විතරයි වෙන්නේ. පඤ්ඤාවන්තස්ස ජායිනෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ යයි කියූ පරිදි සීලයෙන් හා සමාධියෙන් යුක්ත පුජ්‍යලයාගේ එක් දවසක ජීවිතය වුවද වටින්නේය. මේ ගාථාවෙන් කියවුණු පරිදි සොරුන් මෙන් සීලය සමාධිය සම්පූර්ණ කළ විට ඒ මොහොතේම ප්‍රඥාවට හෙවත් අරහත් මාර්ගයට පත්විය හැකිය. සීලය හා සමාධිය නැතිකමින් සසර පුරා යන්නට තිබුණු ගමනක් එක දවසින් අවසන් වී එක දවසකින් අවසන් වුණා කියනවා. බලන්නකො එතකොට හරි වැඩේ තමයි නේද? දැන් මෙතන කියනවා දැන් පඤ්ඤාවන්තස ජයනෝ අර හොරු කණ්ඩායම පව්කම් කර කර හිටියා. පව්කම් කර කර ඉඳලා මොකද වුනේ? ඒ අය ආපහු පින්කම් කරන තත්ත්වයටපත් වුණා. බලන්නකො හාමුදුර ළඟ මහාන වෙලා රහතන් වහන්සේලා හැටියට කටයුතු කරන්නට ඉතින් ඒ ඇත්ත පෙළඹෙනවා. ඒතකොට එක දවසින් වෙනස් වුණා. මොකද අර අවබෝධයත් එක්ක. දැන් ඕනම කෙනෙකුට මේක වෙන්න පුළුවන්. දැන් අපි හිතන්නකො අඟුලිමාල හාමුදුරුවෝ. අඟුලිමාල කියන්නේ මිනිමරුවා. පස්සේ රහතන් වහන්සේ නම බඩුන එක දවසින් වෙනස් වුණා. එතකොට එහෙම වෙන්න පුළුවන්. අර තමන්ගේ ජීවිතේ පව්කම් වලින් ඈත් වීම. එතකොට ඒ කානු කොණ්ඩඤ්ඤ කණුවක් වගේ හිටපු කොණ්ඩඤ්ඤ හාමුදුරන්ගේ නැත්නම් එක්තරා භික්ෂුන් වහන්සේගේ නමක් පිළිබඳව කතාව තමයි අපි ඒ කිව්වේ. ඊට පස්සේ අපි යමු ඊළඟ කතාවට ඊළඟ ගාථාවට අදාළ කතාව. ඒක 11 වෙනි ගාථාව හැටියට තමයි 11 වෙනි කතා පුවත හැටියට සඳහන් වෙනවා. එතකොට ගෙල සිඳ ගන්නට ගොස් කෙලස් සිඳගෙන සසරෙන් මිදෙයි. බෙල්ල ගෙල සිඳ ගන්න ගෙල කියන්නේ බෙල්ලනේ. බෙල්ල කපා ගන්න ගිහිල්ලා කෙලස් කපා ගත්තා. ගෙල සිඳ ගන්න ගිහිල්ලා කෙලස් සිඳගෙන සසරෙන් මිදෙයි. කවුද? ඒ හාමුදුරුවෝ සප්ප දාසස්තර සප්ප කියන්නේ සර්පයා. දාස කියන්නේ තව වචනයක් සේවකයා. තෙර කියන්නේ තෙරුන් වහන්සේ නේ. ඒකට සර්පයාගේ දාස තෙරුන් වහන්සේ. සප්ප සර්පයාගේ දාසයා තෙරුන් වහන්සේ. මොකද්ද මේ සප්ප දාස තෙරුන් වහන්සේ? යමුකෝ බලන්න මොකද්ද කියලා කතාව. සවැත් නුවර එක්තරා කුල පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැවිදිව උපසම්පදාවද ලැබීය. කොහෙද? සවැත් නුවර සාවත්තියන්. සවැත් නුවර එක්තරා කුල පුත්‍රයෙක් එක කුල පුතෙක් බුදුහාමුදුරන්ගෙන් බණ අහලා බුදුහාමුදුර කෙරෙහි පැහැදෙනවා. ප්‍රසාදයට පත් වෙලා මෙයා බුදුහාමුදුර ළඟ මහාන වෙනවා. මහාන වෙලා උපසම්පදාවත් ලබා ගන්නවා. කලක් යන විට උන්වහන්සේට පැවිද්ද ගැන කලකිරීමක් ඇතිවිය. ඔන්න වැඩි. සමහරවල් පොඩි ආන්සරන්ටත් ඔය වැඩේ වෙනව නේද? හිටපු ගමන් අයියෝ ඉඳලා වැඩක් නැහැ. සිවුරු ඇරලා ගියා නම් හොඳයි. කියලා නිකන් කලකිරීමක් වෙනවා. උකටිලී වෙනවා. බණපොතේ වචනේ තමයි උකටිලී වෙනවා කියන එක. කලකිරීමක් ඇතිවිය. එහෙත් නැවත ගිහිවීමට උන්වහන්සේට පිළිකුල් විය. එහෙන් මිය යෑමට සිටීය. අපේ
බලන්නකෝ මිය මැරෙන්න හිතුණා. ඔය බලන්නකෝ වෙන දේවල් නේද? ආපහු සිවුරු අරින්නත් ඌමනාවක් නැත්නම් සමහරලාට ඔය ගතිය එනවා අපේ පොඩි හාමුදුරුවෝ සිල්මෑණියන්ටත් එන්න පුළුවන්. මහාන වෙලා ටික කාලයක් යනකොට ලොකු හාමුදුරුවෝ සමහරලාට ඉතින් දොස් කියනවා. දොස් කියනවා නිකන් නෙවෙයි නඩුපාඩුනේ. උදේ පාන්දර නැගිටින්නත් ඕනි, අමිදුල්ලත් අමිදින්නත් ඕනි. ආය හවසට මිදුල්ල අමිදින්නත් ඕනි, පාඩම් කරන්නත් මහ ගොඩක් තියෙනවා. අපෝ මොනවාද මේක එපා වෙලා තියෙන්නේ. ඊට වඩා සිවුරු ඇරලා යන්නත් මොකක්ද අම්මෝ බෑ අම්මා කියලා තියෙනවා එන්න නම් එපා ගෙදර පැත්තේ කියලා නේද? අම්මා සිවුරු ඇරලා එනවට කැමතිත් නෑ. ඉතින් ගෙදර ගිහිල්ලා කරන්න දෙයක්වත් නෑ. දැන් මොකද කරන්නේ කියලා දැන් හරි අවුල් වෙනවා සමහරලාට. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. ඒව හාමුදුරුවෝ ඒ කාලෙත් හිටියා. බලන්නකෝ. අර හාමුදුරුවෝ කල්පනා කරනවා මැරුණු නම් හොඳයි කියලා. හිතන්නවත් එපා. සමහරවට ඒම සිතුවිලියක්වත් ඇති කරගන්න එපා. මේ බුදුහාමුදුරන්ගේ කාලේ උන්වහන්සේට පාරක් හැදුනා. හැබැයි අද වුණොත් එහෙම නිකන් අපායේ උපදිනවා, නිකන් අපරාධي. මේ මනුස්ස ජීවිතයක් ලබා ගන්න එක හරිම අමාරුයි පොඩි හාමුදුරනේ. ඒ අමාරුවෙන් ලබාගත් ජීවිතය මේ හාමුදුරුවෝ නැති කරගන්න හිතනවනේ, මේ යන්නට හිතනවා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ? දැන් උන්වහන්සේ ඊට උපායක් සොයමින් සිටි. දැන් මැරෙන විදියක් හොයා ඉන්නවා. මැරෙන්නේ කොහොමද කල්පනා කරන කොහොමද මැරෙන්නේ කික ඉන්නවා. මේ අතර පිරිසක් ගිනිහල්ගේ සිටි ණයකු වල්ලාගෙන කූඩේක දමා ඈතට දැමීමට ගෙන යමින් සිටිය. ගිනිහල්ගේ දවසක් කුසියේ ඉඳලා ණයෙක් ඉඳලා ආපෝ දැක්කනේ ණයෙක්. ණය. ණයෙක් මේ විස සහිත ණයෙක් කොහොමද නේ ණය? නේද? කියන්නේ නොහොනේ. ඔන්න ණයෙක් ඉඳලා ඉතින් ණයෙක් කියලා දැන් මේ ණය මොකද වුනේ? මේක අල්ලාගෙන මේක මල් එක දාගලා දැන් ඊට පස්සේ මොකද කරේ? මල්ලක් අරගෙන මල් ගැට ගහලා ලොකු මල්ලකට දාලා ඇතුළට දාලා ණය ඇතුළට දාලා දැන් ගැට ගහලා දැන් මේක මෙහෙම ගැටයක් දාලා දැන් අල්ලගෙන යනවා. උකට දරගෙන යන්නේ ඈතට විසි කරන්නට. ඒ මොකටද? ඔන්න හොඳ දේවල් පොඩි ආම්දර මේක මතක තියාගන්න ඕනේ. සමහර ඇත්තු මොකද කරන්නේ? ණයෙක් දැක්කම සර්පයෙක් දැක්කම සමහරව පොල්ලක් ගත්තා මරනවා. සමහරට ඒ අහිංසක සතුන් මුත් ඉතින් ජීවත් වෙන්න එපාය. එතකොට මේ ඔකේ පයන්න තියෙනවා කියන ණයාගේ නේද? කොහොම තියෙනවා කියනනේ. අනේ මන් දන්නේ නේ. තියෙනවා කියන ණයාගේ කමන්නේ. කොහොම හරි ණයා මරනවා. සමහර අත මොකද කරන්නේ? ණයාව ඝාතනය කරනවනේ. සත්තු මරනවා. ඉස්සර අපේ කට්ටිය කවදාවත් එහෙම අහිංසක සත්තු මැරුවේ නැහැ. මොකද කරන්නේ? Tamanට බාධායි නම් අපි ඒ බාධාවට මොකද කරන්නේ? ඒ ඇත්තු මරන්නේ නැතුව බෑග් එකකට කොහොම හරි අල්ලලා දාලා ගැට ගහලා ගිහිල්ලා ඈත කොහේ හරි විසි කරලා එනවා. දැන් මේ හාමුදුරුවෝ දැක්ක කට්ටියක් ණයෙක් අල්ලගෙන කූඩේක දාලා මේ කූඩේක දාගෙන මේක අල්ලගෙන අරන් යනවා ගිහිල්ලා ඈතට විසි කරන්නට. මේ දුටු කලකිරුණු භික්ෂුව තමාට මිය යෑමට හොඳ උපායකයි සිතා සර්පයා ඉවතලීම තමා බාරගත්තේ. දැන් හාමුදුරුවෝ හිතුවා එහෙනම් මැරෙන්න දැන් හොඳ වෙලාවයි. ඒ සර්පයා කෑවොත් මැරෙනවනේ. එන සර්පයා කවුව ගන්න පුළුවන්. කොහෙද ඉන්න මං ගිහින් දාන්නම් කියලා ගිහින් දාන්න කියලා හිතාගෙන ඉල්ලුවා. ඊට පස්සේ අරගෙන මද දුරක්ගෙන ගොස් සර්පයා ලවා දෂ්ට කරවා ගැනීමට සිතා කූඩේට අත දැමීය. දැන් යන ගමන් මොකද කරේ? මගට ගිහිල්ලා දැන් අර සර්පයා දැන් විදින්න කියලා කූඩේට අත දැම්මා. අත දැම්මම මොකද වෙන්නේ? ඌ විදිනවනේ. ඒ සර්පයා දෂ්ට නොකලේය. හොටි වෙඩේනේ. සර්පයා දෂ්ට නොයෙක් කෙවිටිකම් කලේය. අන්තිමේදී සර්පයාගේ මුවටම ඇඟිල්ල එබීය. දැන් සර්පයා ඉන්නවා. සර්පයා ඇල්ලුවා විදින්නේ අත දැම්මා ඒත් නෑ. අවසානයේ දැන් හරි කේන්දේ ණයාගේ කටට ඇඟිල්ල දැම්මා. හිතන්නකො කයිද මැරෙන්නේ නෝනන්නේ. දැන් සර්පයා දෂ්ට කරයි කියලා. ඌත් බය වෙන්නේ නැති මේ මොකද කියලා නේද පොඩි ආන්දරනේ.
ඌත් හොඳටම බය වෙලා කටට මුවට ඇඟිල්ලම දැම්මා. කට ඇතුලට ඇඟිල්ලක් තිබුවා. එහෙත් දෂ්ට කළේ සර්පයා නෙවෙයි. සර්පයා ඒ දෂ්ට කළෙත් නෑ. දැන් සර්පයාගේ කට ඇඟිල්ල ඔබලත් ඌ දෂ්ට කරන්නේ නැති වුණාම උන්වහන්සේ සර්පයා අතහැර ආපසු ආවේ. ඊට පස්සේ සර්පයා විසිකර දාලා ආවේ නෑ. මේ සර්පයාගේ ඇඟිල්ල කටේ ඔබලත් ඒත් හැපුවේ නෑ. සර්පයා ඉවෙත දැමුවේ භික්ෂූන් නැසූ විට ඌ විසකුරු සර්පයෙකු නොව ගැරඬියෙකු යයි උන්වහන්සේ කීය. දැන් මොකද වුනේ? ඊට පස්සේ දැන් මේ හාමුදුරුවෝ ඊට පස්සේ අනේ මේක කන්නේ නැහැ කියලා විසිකර දාලා ආවා. ආවට පස්සේ හාමුදුරුවෝ අහනවා කෝ සර්පයා විසිකරාද? ආපෝ ඒක සර්පයෙක් නෙමෙයි ගැරඬියෙක්. ඊට පස්සේ කිව්වා ඌ නායක නෙමෙයි ගැරඬියෙක් ඌ. විසිකුරු සර්පයෙක් නෙමෙයි නායක නෙමෙයි ඌ නිකන් ගැරඬියෙක්. ඇයියා කෑවේ නෑනේ කටේ මැඟිල්ල ඔබලත් කෑවේ නෑනේ නේද? මෙසේ උන්වහන්සේ තවදුරටත් මැරෙන්නට උපායක් සොයමින් සිටින අතර භික්ෂූන්ගේ හිස මුඩු කිරීමට කරණවැමියා පැමිණි දවසක ඔහුගේ දැලිපිහියක්ගෙන පසක තිබූ ගසක් වෙත ගොස් එහි අත්තක ගෙල තබා ගෙල සිඳ ගන්නට සැරසුණි. ඔන්න මොකද වෙන්නේ? දැන් උන්වහන්සේට දැන් මැරෙන්නමයි හිතෙන්නේ. සමහර වෙලාවට ඔක මානසික රෝගයක් කියලා පොඩි හාමුදුරනේ අද කියන්නේ. සමහරවිට ඔබට වැරදිලා හරි අපේ පොඩි හාමුදුර නමකට සිල්මෑණි නමකට දුවකට පුතුකට මැරෙන්න කියලා නිකන් හිතුනොත් අනේ වැඩක් නැහැ මට මැරෙන්න ඕනි කියලා හිතුනොත් කාට හරි කියන්න ඕනි. යාළුවෙකුට නෙමෙයි. ටිකක් ලොකු හාමුදුර නමකට කියන්න ඕනි හාමුදුරනේ මට මැරෙන්න හිතිලා තියෙනවා. එතකොට අද ඒව නැති කරන්න පුළුවන් මේ මානසික රෝගයක් පොඩි හාමුදුරනේ. හැබැයි ඒ රෝගය තේරුම් ගත්තේ නැද මේ හාමුදුර ඒ කාලේ එහෙම තිබුණේ නැහැ නේද? මේ හාමුදුර මොකද කරේ? දැන් ඊළඟට හිතනවා දැන් සර්පයා කාලා මැරුණේ නම් මං කොහොම හරි මැරෙනවයි කියලා හිතලා ඔහොම හිත ඉන්නකොට දැන් හාමුදුරුවරුන්ගේ ඉස බාන්න ඒ කාලේ ඉතින් දැලිපිහිම අඩුයි. දැලිපිහියක් අරගෙන ඇවිල්ලා අර කරණවැමියා කියන්නේ කවුද? අද නම් කියන්නේ බාබර් මහත්තයා නේද? කරණවැමියා. අපි කොණ්ඩ කපන එක්කෙනා හිස මුඩු කිරීමට එන්නේ. එයා ආපු දවසක හිමීට දැලිපිහියක් ගත්තා. දැලිපිහියක් අරගෙන ගිහිල්ලා කැලේට ගිහිල්ලා ගහක තියාගෙන බෙල්ල කපා ගන්නවා අත්තකට හේතු කරගෙන කොහොම හරි බෙල්ල කපා ගන්නවා කියලා හිතාගෙන ගිහිල්ලා ඊට පස්සේ කොහොම හරි බෙල්ල කපා ගන්න කියලා ලැහැත්ති වෙනකොටම එහෙමෝතේ උපසම්පදා වූ දිනපටන් මේ දක්වා Taman රැකි පිරිසුදු සීලය උන්වහන්සේට සිහිවිය. ඔන්න බලන්නකෝ පිරිසුදු සීලය. මේක හරි වැදගත් නේද? මේ හාමුදුරුවන්ට මැරෙන්න ගිය වෙලාවේ හිතනවා අනේ මං උපසම්පදා වෙච්ච දවසේ ඉඳලා පරාජිකා වුණේ නෑ. සංඝාදිශේෂාපත්තියකටපත් උනේ නෑ. එතකොට ඔය පවක් කළේම නෑ. එහෙනම් මගේ සීලය කොච්චර හොඳ සීලයක්ද? මං සිල්වත් හිටියා කියන එක මතක් වෙනවා. ඒන් මුළු මහත් සිරුර පුරා ප්‍රීතිය පැතිර ගියේය. ඔන්න බලන්නකො සතුටුයි. දැන් මේ සිරුර ප්‍රීතිය මේ ප්‍රීතිය කියන එක හරි සතුටුයි පොඩි හාමුදුරනේ. ඒක කාගෙන්වත් ගන්න බෑනේ. Tamanටම ඇති වෙන සතුටක් මං මෙච්චර හොඳින් සිල් රැක්කා කියන සතුට උන්වහන්සේට ඇති වෙනවා. Tamanටම ඇති වුණා. ප්‍රීතිය මැඩගෙන විදුසුන් වැඩු උන්වහන්සේ සිව්පිලිසිඹියා පත්‍රහත් වූ ඔන්න බලන්නකෝ. උන්වහන්සේ ඊට පස්සේ මොකද කරන්නේ? එතන ඉඳලම භාවනා කරනවා. භාවනා කරලා සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. රහත් වූ නිකම්ම රහතන් වහන්සේ නමක් නෙමෙයි අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන සිව්පිලිසිඹියාපත් ඇතිවම රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් රහත් වෙලා මොකද කරන්නේ? ආපසු වඩින උන්වහන්සේ දුටු භික්ෂුන් වහන්සේලා දැලිපිහියකුත් ගෙන කොහි ගියේද ඇසුවේ. දැන් මේ හොරෙන්නේ ගියේ කාටවත් කියන්නේ නැතුව මැරෙන්න කියලානේ ගියේ. හාමුදුරුවෝ ඇහුවා කොයිද ගියේ මේ දැලිපිහියකුත් උස්සගෙන? ගෙල සිඳ ගන්නට ගිය මම කෙලස් සිඳගෙන ආවේ මේ උන්වහන්සේ පැවසී. ඔන්න පාඩවේ නම මොකද්ද? ගෙල සිඳ ගන්නට ගොස්. එතකොට ගෙල කියන්නේ බෙල්ල කපන්න ගිහිල්ලා කෙලස් සිඳගෙන. එහෙනම් බෙල්ල කපා ගන්න ගිහිල්ලා කෙලස් කපල් දාගෙන ආවයි කියලා පැවසුවා. මෙතම Taman රහත් වූ බව බොරුවට අඟවන්නේ යයි භික්ෂු වහන්සේ කැටුව ගොස් බුදුරජාණන් වහන්සේට ඒ බව සැලකලා. ඊට පස්සේ අනිත් හාමුදුරන්ට හිතුණා මේ ගියා හිටපු ගමන් මේ කෙස් කපන්න අතර මේ දැලිපිහි අරගෙන කැලේට ගිහිල්ලා ටික වෙලාවකින් ඇවිල්ලා කියනවා රහත් වුණා කියලා. මේක පිළිගන්න පුළුවන් ඒ. නිකන් බොරු නේද කියන්නේ. යම් බුදුහාමුදුර ළඟට එන ගිහිල්ලා කියමු. එක්ක ගියා බුදුහාමුදුර ළඟට.
එහිදී බුදුරජාණන් වහන්සේ මහණෙනි රහතන් වහන්සේ නමක් සිය අතින් දිවි තොර කරගන්නේ නැතයි වදාරා උන්වහන්සේ රහත් කෙනෙකු බව හෙළි කළහ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මහණෙනි කවදාවත් රහතන් වහන්සේ නමක් සිය අතින් තමන්ගේ අතින් තමන් කවදාවත් දිවිතොර කරගන්නේ නැහැ. තමන් සිය දිවි හානි කරගන්නේ රහතන් වහන්සේ නමක් කවදාවත් තමන් ජීවිතය හානි කරගන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. බුදුහාමුදුරුවෝ ඒ නිමිති කරගෙන කියලා දුන්න. මොකද්ද? මෙහිදී භික්ෂුන් වහන්සේලාට ගැටලු තුනක් ඇතිවිය. දැන් මේක කිව්වම රහතන් වහන්සේලා සීවිදිය හානි කරගන්නේ නැහැ කියලා කිව්වම මේ හාමුදුරුවන් වහන්සේලාට ගැටලු තුනක් ඇති වුණා. එතකොට මේ ගැටලු කිව්වම මේ ලියන්නත් වැරදි පොඩි හාමුදුරනේ. ඕක මේ ලියන්න. හරි? ඒක පොතේ වැරදීමක් තියෙනවා ගැටලු. ගැටලු තුනක් ඇති වුණා. එකක් නම් රහත් වන්නට සිටි කෙනෙක් සසුනේ කලකිරුණේ මන්ද යන්නයි. එහෙනම් රහත් වෙන්න හිටියේ නම් ඇයි මේ මහානකම එපා වුනේ? ඔන්න ඒක එක ප්‍රශ්නයක්. ඇයි දැන් මහාන වෙන්න දැන් මහාන වෙලා එහෙනම් සිවුරු ඇරලා යන්නත් කියවිදින මහානකම එපා වුනේ. ඇයි කලකිරුණේ රහත් වෙන්න තරම් පිනක් තිබුණා. ඊට හේතුව කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සමයේ උන්වහන්සේ තමන් සමග මහානදම් පුරන භික්ෂුවකගේ සිවුරු පිරිකරට ආසාවෙන් උන්වහන්සේ උපවැදි වෙන්නට පෙළඹවීමයි. ඔන්න කරලා තියෙන දෙයක්. මේ ගෞතම බුදුහාඳුරන් කාලේ මේ කතාව කියන්නේ ඒ උන්වහන්සේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ. කාශ්‍යප බුදුහාඳුරන් කාලේ මොකද්ද කළේ? පව්කාර වැඩක් කළා. මොකද්ද කරපු පව්කාර වැඩේ? එක තමන් එක්ක මහාන වෙලා හිටපු හාමුදුරු කෙනෙක්ගේ තිබුණා හොඳ සිවුරු පිරිකර වගේක් තිබුණා. ඊට පස්සේ දැන් මේ හාමුදුරන්ට අර සිවුරු වලට ආසයි. ඊට පස්සේ මොකද කළේ? අරයව සිවුරු ඇරලා යවුවනම් ඒ ටික මට ගන්න පුළුවන් නේ. බලන්න කොච්චර කැත වැඩක්ද කියලා නේද? පව්කාර වැඩක් සිතුවිල්ලද? ඒ පව්කාර සිතුවිල්ල ඇති වෙලා මොකද කරේ? මහානදම් පුරණ භික්ෂුවගේ සිවුරු පිරිකරට ආසාවෙන් උපවැදි වෙන්නට පෙළඹි අර හාමුදුරට කිව්වා "ඕ වැඩක් නෑ යමු යන්න සිවුරු ඇල්ලලා." සමහර අයත් ඕම කරනවා පොඩි හාමුදුරනේ අහුවෙන්න එපා සිල්මෑණිවරෝ අහුවෙන්න එපා සමහර අය කපිටි වැඩේ කරනවා. මට අහුවෙලා තියෙන එහෙම ගෝලෙක්. මට එක සැරයක් මතකයි පිරිවෙනක හිටිය ගෝලෙක්. එයා 3 දෙනෙක් සිවුරු ඇරෙව්වා. මොකද කරන්නේ? අපි යමු යන්න සිවුරු ඇරලා කියලා මොකද කරන්නේ? එක් කරගෙන යනවා. ගිහිල්ලා මෙයා තමයි ඔක්කොම උදව් කරන්නේ. හරි යමු ගිහිල්ලා අපි මේක කරමු කියලා. අරයා මගට ගිහින් ගාලා මෙයා ඇවිල්ලා ආයි මහන සද්ද නැතු ඉන්නවා. අරයා සිවුරු ඇරලා ගිහිල්ලා ආයි එන්නේ. එහෙම පව්කාරයෝ අදත් ඉන්නවා. මතක තියාගන්න පොඩි ආන්දරන්ට එහෙම සිවුරන්ට යාළු යෝජනා කරන අපි යමු එකට යමු එහෙම යමු. අහුවෙන්න එපා. ඒක සසරත් පව්. බලන්නකෝ ඊට පස්සේ මහානකමේ ඉන්න බැරිව ගියා. එතකොට දෙවන කරුණ එකක් මොකද්ද? ඇයි රහතන් වහන්සේ නමක් වෙන්න තිබුණා නම් ඇයි කලකිරුණේ? දෙවෙනි කරුණ උන්වහන්සේට සර්පයා දෂ්ට නොකලේ මන්ද යන්නයි. ඒකත් ප්‍රශ්නයක් නේ. ඇයි දැන් සර්පයාගේ කටේ ඇඟිල්ල ගහලා ණයා ඇයි හැප්පුවේ නැත්තේ? දෂ්ට කලේ නැත්තේ ඇයි? ඊට හේතුව නම් ඒ සර්පයා පෙර ආත්ම භාවයක උන්වහන්සේගේ දාසයෙකු වීම බව අදාළ. මේ හේතුව නිසා මුන්වහන්සේ පසු කලක සප්පදාස තෙර නමින් ප්‍රසිද්ධ විය. එතන සප්පදාස හාමුදුරු කියලා ප්‍රසිද්ධ වුණේ පස්සේ ඕක හින්දා. මොකද්ද? ඒට ඉස්සල්ලා ආත්මික මේ හාමුදුරුවන්ගේ දැන් ඉතින් ගිහි කාලේ සේවකයා ස්වාමියාට බයයිනේ. සසර ඒ බය ගැතිකමත් එක්ක ඉඳලා මේ සර්පයා වෙලා ඉතින් අර කටේ ඇඟිලි ගාදී ඌ බය වෙලා ඉන්න ඇති නේද? මහත්තයාට බයයිනේ බොස්ට බයයිනේ නේද? ඉතින් ඒ බය සසරේ ඇවිල්ලා කොහොම හරි සර්පයා ඒ හින්දා කියලා බුදුහාමුදුර ඒ කතාවත් පෙන්නුවා. ඒතර තුන්වෙනි එක මොකද්ද? තුන්වන කාරණය නම් උන්වහන්සේ රහත් වූයේ කෙසේද යන්නයි. තුන්වෙනි කාරණ රහත් උනේ කොහොමද? දැලිපිහිය ගෙල තැබූ පමණින් උන්වහන්සේ රහත් වූයේ කෙසේද? මේ දැලිපිහිය බෙල්ල තියපු ගමන් එහෙම රහත් වෙන්න පුළුවන්ද? මහණෙනි එදා කාශ්‍යප බුදුන් සමයේ මේ භික්ෂුව අවුරුදු 20000ක් මහානදම් පිරීය. බලන්නකෝ අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු
200යි 2000යි 20000ක්. අවුරුදු 20000ක් මහානදම් පිරුවා. 20000ක්. ඇයි කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ වයස අපේ වගේ 120ක් නෙමෙයි පරමායුෂ. ඒකයි. දැන් නම් ඉතින් අවුරුදු 20000ක් මහානකම් පුරන්නේ කොහොමද නේද? අවුරුදු 20000ක් මහානදම් පිරුවා. ඒකයි කියන්නේ. මේ ජීවිතයේදී රහත් වීමට උපනිශ්‍රය විය. එතකොට මොකද්ද වෙන්නේ? ඒක එදා ඒ අවුරුදු 20000ක් තිස්සේ මහානදම් පුරපු හින්දා ඒක උදව් වුණා. කුසීත පුද්ගලයෙකුට පැවිදිව වසර 100ක් ගත කළත් මගඵලයකටපත් විය නොහැකිය. වීරියවන්ත භික්ෂුව එක් පයක් කොසවා බිම තබන්නට පෙරවුවද රහත් විය හැකියයි වදාලා මේ ගාථාව දේශනා කළසේක. කම්මැලි හාමුදුරු කෙනෙකුට අවුරුදු 100ක් හිටියා. පැවිදිව වසර 100ක්. අවුරුදු 100ක් හිටියත් මහාන වෙලා මොකද කරේ? කම්මැලි කෙනෙකුට කවදාවත් මාර්ගඵලයක් ලබන්න බෑ. හැබැයි වීරියවන්ත හාමුදුරු කෙනෙකුට එක කකුලක් උස්සලා කකුල බිම තියෙනකොටත් ඒ කියන්නේ පයක් උස්සලා පයක් බිම තියෙන. කියන්නේ වැඩි වෙලාවක් යන්නේ. ඒ සුළු වෙලාවකදී වුණත් රහත් වෙන්න පුළුවන්. ඇයි? සසර ධර්මතා වඩලා තියෙන නිසා. බුදුහාමුදුරු ඒ නිමිති කරගෙන මෙන්න මේ ගාථාව දේශනා කරනවා. මොකද්ද? යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ විරිය මාර බතෝ දල්හං. එතකොට යෝචේ යම්කිසි කෙනෙක් කුසීතෝ අලසව හීන වීරියෝ වීරියෙන් තොරව කවුරු හරි කෙනෙක් කම්මැලි කමින් කුසීතව කම්මැලි කමින් නැත්නම් අලසව හීන වීරියෝ වීරියෙන් තොරව අනේ උත්සාහයක් නැහැ නිකන් කම්මැලි කමේ ඔය වස්ස සතන් ජීවේ අවුරුදු 100ක් ජීවත් වෙනවාට වඩා දල්ලං විරියං ආරභතෝ. එතකොට ධ්‍යාන උපදවන තරම් දැඩි වීරියක් ආරම්භ කළ පුජ්‍යලයාගේ වීරිය ආරම්භතෝ. එතකොට දැඩිව වීරිය ආරම්භ කළා කරන පුජ්‍යලයාගේ ඒකාහං එක් දවසක් ජීවත් වීම සෙය්‍යෝතුම්ය. අර ඉස්සලා කිව්වා. එතකොට කම්මැලි කමේ කුසීතව අවුරුදු 100ක් ඉන්නවට වඩා දැඩිව උත්සාහයෙන් යුතුව ඉන්න එක දවස වටිනවයි කියලා. මෙතන කියනවා කුසීතෝ මෙහි කුසීතයෙක් හෙවත් අලසයෙක් යනු කාම විතක්ක හෙවත් පස්කම් සැපතෙන් තෘප්තිමත් වීමේ අදහසින් හෝ ව්‍යාපාද විතක්ක හෙවත් දේශ සහගත සිතුවිලි වලින් හෝ විහිංසා විතක්ක හෙවත් තමන්ටත් අනුන්ටත් පීඩාකාරී අහිතකර සිතුවිලි වලින් කල්ගවන පුද්ගලයාය. එතකොට කුසීත කිව්ව කම්මැලි හෙවත් අලස යනු. එතකොට අපි තියෙනවා විතක්ක තුනක් තියෙනවනේ. කාම ව්‍යාපාද විහිංසා. කාම විතර්ක ව්‍යාපාද. එතකොට කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක. ඔය එතකොට විතක්ක තුනක් තියෙනවා. එතකොට කාම ව්‍යාපාද විහිංසා කියලා. එතකොට කවුරු හරි කෙනෙක් දැන් මේ කාම විතක්ක කිව්වේ පස්කම් සැපතෙන් තෘප්තිමත් වීමේ අදහසින් එක්ක පස්කම් සැපතට ඒ කියන්නේ ජීවිතේ පස්කම් සැප විඳින්න ඕනි කියලා එහෙම කම්මැලි වෙන්නත් පුළුවන්. ව්‍යාපාද කිව්වේ දේශ සහගත සිතින් අයියෝ වැඩක් නැහැ ලොකු ආම්දුරොත් එක්ක සමහර දේශ සහගත ඇති සමහරලාට
පන්සලේ ඉන්න බෑ අයියෝ පන්සලේ ඉන්නවට වඩා හොඳයි. එතකොට දේශේ තියෙන්නේ එතන. එහෙම ගන්න. විහිංසාව විතක්කේවත් Tamanටත් අනුන්ටත් පීඩාකාරී අහිතකර සිතුවිලින් කල් යනවා. අනිත් එකකට දහන්න ඕනි මෙහෙම හරියන්නේ නැහැ පලි ගන්න ඕනි මං ගේලා ගානවා ගමේ උන්ටත් ගානවා ගේලා හොඳ වැඩක් කරනවා අනිත් අයට හිංසා කිරීම. එහෙම එතකොට මෙන්න මේ වාගේ පවිතු සිතුවිලි වලින් යුතුව සමහරට කුසීත හේවත් අලස කම ඇති වෙන්න පුළුවන් මහානකම පිළිබඳ අලසකම. නිකන් කම්මැලිකම නෙමෙයි. ඒක තමයි අපි ඒ කතා කළේ. එතකොට අපි දැන් කතා කළා 11 වෙනි කතන්දරේ. දැන් 12 වෙනි කතන්දරේට අපි ඊළඟට අපි ඒ කතන්දරේට යනවා. එතකොට 12. 12 වෙනි කතන්දරේට අදාළව කියලා තියෙන්නේ මරණ දුකින් මිදී සැනසුම ලත් පටාචාරාවෝ. මේ නම නම් හොඳට හුරුයි. නේද? පටාචාර කතාව මතකයිනේ. ඒ පටාචාරම තමයි මරණ දුකින් මිදී සැනසුම ලත් පටාචාරාවෝ. ඉතින් ඒක ඉතින් පටාචාරා කිව්වම පටාචාරා කතාව මේක ප්‍රසිද්ධ කතාවක් අපේ පොඩි හාමුදුරනේ. එතකොට මරණ දුකින් දැන් ඇය මැරෙන්න ගිය ඇය මොකද්ද මේ කතාව? අපි යමුකෝ කතාවට මොකද්ද කියලා බලන්න නේද? සවැත් නුවර සාවත්තියක්. මේකත් ඉතින් සවැත් නුවර. 40 කෝටියක් ධනෙ ඇති සිටු මැදුරක ඊතා රූමත් දියණියක් වූාය. ඔය බලන්නකෝ ඒ කාලේ 40 කෝටියක් කියලා කියන්නේ දැන් අද 40 කෝටියක් කියන්නේ ඉතින් ලুকু ගාණක් නේ. පොඩි ආන්දලන්ට නෑනේ 40 කෝටියක් නේද? 40 තියා 1 කෝටියක්වත් නැති අපි නේද 40 කෝටියක් වුවම ඒ කාලේ කොච්චර සල්ලියක්ද? එච්චර ධනයක් තිබුණු මේ සිටු පවුලට තිබුණා හිටියා ලස්සන දුවක් රූමත් දුවක් හිටියා. ඉතින් සල්ලි තියෙන ඒ ගෙදර ලස්සන දුව. මව්පියෝ ඇය සත්මහල් ප්‍රාසාදයක නිකන් කොට නැගිලා නෙමෙයි තට්ටු 7යි. තට්ටු 7ක ප්‍රාසාදයක මතු මහලේ තබා රැක්කේය. ඇයි ඉතින් ඉන්න දුව රැක ගන්න එපා. අච්චර සල්ලි තියෙන ඉතින් හොඳ දුව ලස්සන දුව රැක ගන්න 7 වෙනි තට්ටුවේ තියලා ඇයට කණ්ඩ බොණ්ඩ දීලා ඇඳුම් පැළඳුම් දීලා බොහෝම සතුටින් තියලා තියෙනවා. එහෙත් ඒ කුමරිය සිටු මැදුරේම සුළු සේවකයෙකු සමග පැන ගියාය. ඕපේ අච්චර සල්ලි තියෙද්දි ගෙදර වැඩ කරන සේවකයෙක් එක සුළු සේවකයෙක් කියලා කියන්නේ අතුපතු ගාන සේවක තියෙන සුළු සේවකයෝ කියන්නේ ඒ වගේ වැඩ කරන අය නේ. ඉතින් මෙහෙම ඉන්න කොල්ලෙක් එක්ක කොහොම හරි යාළු වෙලා දෙන්න පැනලා ගියා. පැනලා ගියා කියලා කියන්නේ දන්නවනේ ඉතින් නේද? එතකොට පැනලා ගියාය. එසේ ගොස් පළමු දරුවා ලැබෙන්නට සිටින අවස්ථාවේ ඇයට මව්පියන් වෙත යන්නට අවශ්‍ය විය. දැන් ගිහිල්ලා දැන් මේ කතාව හරි ලස්සනට පැහැදිලි වෙනවා. දැන් ගිහිල්ලා පැනලා ගියා. කොහෙටද පැනලා ගියේ? දැන් ආයි පැනලා ගියාම අම්මා තාත්තා සල්ලි දෙනවද? නෑ. හොරෙන් ගියේ. ඊට පස්සේ ගිහිල්ලා ඈතකට ගිහිල්ලා අනේ අර වැඩකාර කොල්වනේ ඊට පස්සේ ගිහිල්ලා ඈතකට ගිහිල්ලා අර දුප්පත් ගෙදරකට වෙලා පැලකට වෙලා අනේ දුක් විඳගෙන ඉන්නවා. ඔය ඉන්න අතරේ ඇයට දරුවෙක් ලැබෙන්න එනවා. ඊට පස්සේ දරුවෙක් ලැබෙන්න ආවට පස්සේ ඇය කියනවා මහත්තයාට කියනවා මහත්තයෝ මං ආසයි අම්මා තාත්තා බලන්න අපි යන් අම්මා තාත්තා ළඟට මේ දුක් විඳ ඉන්න ඕනේ. දැන් මෙයාගේ හිතන ගියොත් ගුටි කණ්ඩ වෙන්නේ අල්ලගෙන. හැයි දැන් දුව එක්කන් ආව කියලා දැන් අම්මලා තාත්තා එන්න මනමාල මහත්තයා කියලා බාරගනියේ අල්ලගෙන ගැව්වොත් එහෙම පස්සේ යමු මෙයා මග අරිනවා යන්නෙම නෑ. කතා කළා ඕනි වුණාට යන්න කැමැතිම නෑ. මොකද වෙන්නේ? බියපත් සැමියා ඊට අකමැති විය. බියපත් සැමියා. ඇයි මොකද බියපත්? ඇයි බයයිනේ ගල්ලාගෙන ගැහුවොත් එහෙම ගමේ ගියාම නේද? ඇය සැමියාට හොර රහසේ නිවසින් පිටත් වූ අය. බැලුවා අනේ මහත්තයා යන පාටක් නෑ මම යන්න එහෙනම් හොරෙන් හරි කියලා තනියෙන් හරි යන්න කියලා ඇය මොකද කළේ? දවසක් හොරේම ගෙදරින් ගියා. මහත්තයා ගෙදර එනකොට නෝන නෑ. ඒ බව සැලවූ සැමියා ඇය ලුහු බැඳ ගියේ. ඔරෙන් එලවගෙන ගියා නෝන හොයන්න. දැන් අද වගේ ඉතින් වාහන නෑ නේ කාලේ පායින් ඉතින් දුවන්න ඕනේ දුවලා යනකොට අතරමඟදී දරුවා බිහි විය. ලුහු මැද යනවා එලවගෙන යනකොට කොහොම හරි ගිහිල්ලා අල්ලා ගන්නවා. හනේ අල්ලාගෙන ගෙදර යන්න හම්බ වෙන්නේ. දරුවා බිහි වෙනවා මගදී. ඊට පස්සේ අතරමඟදී දරුවා බිහි වුණා. ළමයා හම්බ වෙන්න ඉස්සලා ගෙදර යන්නේ හිටියේ.
ගමට යෑමෙන් පළක් නැති බැවින් ඔහු පෙරලා නිවසට පැමිණියේ. මොකද පෙරලා? මොනා පෙරලාද? පෙරලා කියන්නේ ආපසු. පෙරලා කිව්වේ ආපසු. ආපසු. පෙරලා කිව්වේ ඒකයි. මොකුත් පෙරලාගෙන නෙමෙයි. ආපසු නිවසට පැමිණියහ. ඊට පස්සේ දැන් ඉතින් කරන්න ගියේ දැන් අම්මා තාත්තා බලන්න ඕන යන් අපි ආපහු ගෙදර කියලා ගෙදර ආවා. දෙවන දරුවා ලැබෙන්නට සිටියේදී මේ ආකාරයෙන්ම සිදුවිය. දැන් මොකද වුනේ? දැන් ඔහොම ගිහිල්ලා කාලයක් ගිහිල්ලා ආයෙත් දෙවෙනි දරුවෙකුත් ලැබෙන්න ඇගිල්ලා. ඊට පස්සේ කිව්වා මහත්තයෝ මේ සැරේවත් යමුද? එහෙමනම් යමුකෝ පස්සේ. මහත්තයා කල් දානවා. ඊට පස්සේ මොකද කරේ? අනේ එයා යන්නේ ඒ මහත්තයත් එක්ක කියලා කවදාවත් යන්න දෙන්නෙත් නැහැ. මම යනවා හොරෙන් කියලා නෝනා අර පොඩි බබත් වඩාගෙන අර බඩත් ලම්බෙන් ඉන්න දරුවත් තියාගෙන එදා ඔන්න යනවා. එදා ඇය ගියේ පළමි දරුවා ආදරගෙන ඇය ලුහු බැඳ ආ සැමියාට ඔවුන් හමුවේ. ඔන්න මගට යනකොට ඔන්න හම්බ වුණා. මොකද වෙන්නේ? ඒ මොහොතේ ඇයට දරුවා බිහිවීමේ ලකුණු පහළ විය. ආපු ගම මහත්ය දැකලා බය හිතෙන්නත් ඇති. ඔන්න ළමයා ලැබෙන්න ලකුණු පහළ වුණා. ඒ සමගම මහ වැස්සක පෙර නිමිතිද පහළ විය. ඔන්න බලන්නකෝ. ඒ ඇස්ස දැන් වැස්සකුත් එන්න වගේ. මෙහි බබා හම්බ වෙන්න වගේ. කැලේ මැද ඉස්පිරිතාලේ දැන් අද වෙනකොට නම් රෝහලට යනවනේ නේද? රෝහල් ගත වෙලා ඉතින් බබා හම්බෙන් දවස් කීයක් විතර ඉස්සලා ගිහිල්ලා ලැහැත්තිලා ඉන්නවනේ. දැන් ඒතකොට මේ කැලේ මැද කවුරුත් ඇත්තෙත් නෑ, ගෙදරත් නෙමේ. මෙහින් වැස්සකුත් එන්න හදනවා කොනාන්තරේ මැද. ආවරණයක් තනා ගන්නට කොළ අතු කඩන්නට ගිය සැමියා සර්පයෙකු විසින් දෂ්ට කරනු ලැබ මිය ගියේය. ඔන්න බලන්නකෝ. ඊට පස්සේ මහත්තයා කියනවා පොඩ්ඩක් ඉන්න මම කොළ අතු ටිකක් අරගෙන එන්නම්. දැන් තෙමෙන්නේ නැති වෙන්න මොකක් හරි අත්තක් ඕනිනේ. දැන් තෙමෙන්නේ වැස්සක් එන්න වැස්සොත් එහෙම මේ චූටි ඉපදෙන්න ඉන්න දරුවෝ ඉපදිච්ච ගමන්ම මැරෙන්න පුළුවන්. ඒ හින්දා වතු මොන හරි ආවරණයක් හදාගන්න මං අතු ටිකක් මොන හරි හොයාගෙන එන්නම් කියලා මහත්තයා යනවා. මහත්තයා ගිහිල්ලා මොකද කරන්නේ? කොළ අතු කපන්න ගිහිල්ලා ඉන්නකොට එතන තිබුණ හුඹහක් තිබුණා. හුඹස් තියෙනනේ ඔහොමක නේද? ඔහොම කටවල් තියෙන ඔන්න හුඹහක් තිබුණා. මේ මහ විශාල ගහක් යට කොහොම ගහක් තිබුණා. මේ ගහ යට මොකද වුනේ? ගහ තිබුණා. මේකේ අතු කපන්න කියලා ගිහිල්ලා ඉන්නකොට මෙතන මේ හුඹහයි හිටියා, නයෙක් හිටියා. මේ විස සහිත නයෙක් හිටියා. මේ නයා මොකද කරේ? සර්පයෙකු දෂ්ට කළා. මේ මහත්තයාට දෂ්ට කරා. දෂ්ට කරා මොකද වුනේ? වැස්සේම දරුවා බිහි කළ ඇය ඒ වෙලාවේ දැන් මහත්තයා එතන මැරුණා. හරි ඒ අතර වහිනවා. අනේ කරන්න දෙයක් නැහැ. වැස්සේම දරුවා බිහි වෙනවා. සැමියා මිය ගිය බව දැක දරු දෙදෙනාද කැටුව ගමට යන්නට පිටත් වූ අය. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මහත්තයා මැරුණා. මහත්තයා මැරිලා. මහත්තයාත් උස්සගෙන යන්නේ දැන් දරුවෝ දෙන්නයි චූටි දරුවා ඒ වෙලේ හම්බෙච්ච දරුවායි. ඊට පස්සේ පොඩි දරුවායි දෙන්නත් වඩාගෙන හිතන කොච්චර දුක හිතන කතාවක්ද චූටි හාමුදුරනේ. දැන් මේ අම්මා දරුවෝ දෙන්නත් වඩාගෙන තමන්ගේ අම්මා තාත්තා ළඟට යන්න සිටු පවුල හොයාගෙන යනවා. කැටුව ගමට යන්නට පිටත් වූ අය දෙන්නත් එක්ක යනවා. එම ගමනේදී ඇය අචිරවෙති ගඟින් එතර විය යුතුය. යනකොට අහු වෙනවා ගඟක්, ලොකු ගඟක්, අචිරවෙති කියන ගඟ අහු වෙනවා. ඒ ගඟ යනකොට වැස්ස නිසා සැඩපහර දැඩිය. එදා බලනකොට මේ ගඟ වෙනද වගේ නෙමෙයි. ටිකක් ගඟේ වතුර වැඩි. දැන් ගඟෙන් එගොඩට යන්න ඕනි. දරු දෙදෙනාම රැගෙන පීනා ගත නොහැකි විය. දරු දෙන්නත් අරගෙන පීනන්න පුළුවන්ද? බෑ. දෙන්නෙක් අරගෙන පීනන්න බෑ. ගඟ වතුර සැරයි. එනිසා එදින උපන් කුඩා බිලිඳාද රැගෙන එගොඩට ගිය ඇය ඔහු එගොඩ යුරේ තබා අනෙක් දරුවා ගෙන යන්නට මෙගොඩට පීනුවාය. ඇය ගඟ මැදට එද්දී මස් වැදැල් එකයි සිටු උකුස්සෙක් අවුත් මොල කැටි දරුවා දැහැගෙන ගියේය. උකුස්සා එළවීමට ඇය දෑත් තලද්දී තමාට අඬගසනවා යයි සිතූ මෙගොඩ සිටි වැඩිමහල් දරුවා ගඟට බැස්සේය.
මොකද වෙන්නේ? දැන් අර අම්මට දරුවෝ දෙන්නත් තියාගෙන ඒකට පීනන්න බෑ. ඒ හින්දා අය කල්පනා කරනවා එදා වතුරත් එක්ක. එහෙනම් මම මේ දරුවෝ එක්කෙනෙක් ගිහිල්ලා තියෙනවා. චූටි දරුවා ඉස්සලා පුතාට කිව්ව ලොකු පුතාට තේරෙනවනේ යාට කිව්ව පුතේ පොඩ්ඩක් කොහොම ඉන්න කියලා ගඟේ අයිනෙන් තියලා මං මල්ලිව ගිහින් තියලා එන්නම් පුතේ කියලා. ඒ වෙලාවේ අර දරුවා චූටි දරුවා අරගෙන කොහොම හරි ගඟෙන් එහාට පීනගෙන යනවා මාරුවේ. එදා උපන් දරුවා හිතන්නකෝ කාන්තාවක් දැඩි වෙලා. අම්මා හොයාගෙන යන්න තාත්තා හොයාගෙන යන්න තමන්ගේ සහෝදරයා ඉන්නවා. හොයන්න යන්න කියලා ගිහිල්ලා එගොඩින් තියනවා. ගඟේ එගොඩින් තියලා ආයෙත් මෙගොඩට එනවා පීනාගෙන අර ලොකු පුතාව ගන්න. ඒ ගඟ මැදට එනකොට අහසේ ඉගිලෙන උකුස්සෙක් උකුස්සට පේනවා පොඩි ළමයා එදා උපන් දරුවා නිකන් මස් කෑල්ලක් වගේ පේනවා. උකුස්ස ආපු ගමන් මොකද කරන්නේ? අර දරුවව අල්ල ගන්නවා. දරුවව අල්ලගෙන දරුවා ඇරයි යනවා. දරුවා ඇරයි යනකොට මේ කාන්තාවට පටාචාරාවට කරගන්න දෙයක් නැහැ. ඒ මොකද කරන්නේ? අර උකුස්සට අත්පුඩි ගැහුවා. අපි කියන්නේ අත්පුඩි ගහනවා කියලා. මෙතන කියන්නේ මොකද්ද? අත් තලද්දී. දෑත් තලද්දී කියන්නේ ඒකයි. අත්පුඩි ගැහුවා. ෂූ ෂූ ගාලා කෑ ගහනවනේ. එහෙම අත්පුඩි ගහලා කෑ ගහනකොට එහා පැත්තේ ගඟ දෙපැත්තේ මේ ගඟ මෙහෙම ගලාගෙන යද්දී එතකොට මේ පැත්තේ චූටි දරුවා හිටියා. මේ පැත්තේ අනිත් පුතා හිටියා. මේ පටාචාරාව ගඟ මැද ඉන්නවා මෙතන. මෙතන ඉන්නකොට මේ පැත්තේ දරුවා උකුස්ස අරගෙන යනවා. කුරුල්ල අරගෙන යනකොට මොකද වෙන්නේ? අප්පුඩි ගහනකොට මේ පැත්තේ හිටපු දරුවා මොකද හිතුවේ? එහෙනම් ආනේ අම්මා කතා කරනවා ඇති කියලා ඒ දරුවා ගඟට බහිනවා. ඒ දරුවා ගඟට බහිනකොට මොකද වෙන්නේ? ඇයට දරුවන් දෙදෙනාම හිමි විය. ගඟට බහිනකොට ගඟේ ගහගෙන යනවා ඒ දරුවත්. එක දරුවෙක් උකුස්ස ඇරයි යනවා. අනිත් දරුවා ගඟේ ගහගෙන යනවා. ඇයට බේරගන්න දෙනවා. මහත්තයා අතු කපන්න ගිහිල්ලා සර්පයා ගහලා මැරෙනවා. මෙහින් පොඩි පුතා උකුස්ස ඇරයි යනවා. ලොකු පුතාව ගඟේ ගහගෙන යනවා. හිතන්නකෝ දැන් කොහොමද කාන්තාවකට දැනෙන වේදනාව? දැන් ඇයට හරි දුකයි. දරුවන් දෙදෙනාම අහිමි විය. මහා ශෝකයෙන් වැළපෙමින් ඇය ගම බලා පිටත් විය. දැන් ඇය අඬ අඬ තමන්ගේ ගමට යනවා අම්මා තාත්තා ළඟට. අතරමඟදී සවැත් නුවර සිට එන කෙනෙකුගෙන් දැනගන්නට ලැබුණේ පෙරේදා මහවැස්සෙන් සිටුමෙදුර කඩා වැටි ඇයගේ මවත් පියාත් සහෝදරයාත් මිය ගිය බවයි. නුවරට ලංවන විට ඕන් දැවෙන සොහොන දෑයි දුටුවාය. මොකද වෙන්නේ? ඇය දැන් අඬ එනකොට මගදී හම්බ වෙන මිනිස්සෙක් අහනවා ඔයා කොහේ ඉඳලාද එන්නේ? සවැත් නුවරේ ඉඳලා. සවැත් නුවර දැන් දන්නේ නෑ ඒ කාලේ අද වගේ ටෙලිෆෝන් නෑ. අනික හොරෙන්නේ පැනලා ගියේ මතක තියාගන්න දුවරු. ඔන්න දන්නව නේද අම්මා තාත්තට අකීකරු වෙලා ගිහිල්ලා විච්චි දේ. ගෙදර හිටියනම් සිටු මැදුරේ කොච්චර සැපට ඉන්න තිබුණාද? අන්න දෙමව්පියන්ට අකීකරු වීම විපාක. ඒ ඇයට වෙන්නේ අවසානයේ. ඒ ඊට පස්සේ අඬ එනකොට අර මගියෙන් අහනවා සවැත් නුවර අර සිටු පවුල ගැන විස්තර අහනවා. ආනේ සිටු පවුල ඊයේ ලොකු වැස්සක් වැස්සනේ. ඒ සිටු පවුල ඔක්කොම ඊයේ අර හත් මහල් ප්‍රාසාදේ තට්ටු හතේ ගොඩ නැගිල්ල ඒ ගෙදර ලොකුගේ ඊයේ රෑ කඩා වැටුණා. කඩා වැටිලා ඒ ගෙදර හිටපු අම්මයි තාත්තයි අර පුතයි තුන්දෙනාම මැරුණා. හිතන්නකෝ දැන් ඇය යන්නේ දැන් තමන්ගේ ගෙදර මහත්තයන් නැති වුණා. තමන්ගේ දරුවෝ දෙන්නත් නැති වුණා. අම්මා තාත්තා හොයාගෙන යනකොට කියනවා අම්මත් නැති වෙලා තාත්තත් නැති වෙලා. දැන් කාග ළඟටද යන්නේ? ඒ වෙලාවේ ඇයට දැන් මේක අහගෙන යනකොට දැන් ඉතින් නුවරට කිට්ටු වෙනකොට ඇයට පේනවනේ අම්මා තාත්තා පුච්චනවා. ඒ ඇත්ත දාලා සොහොනේ දාලා පුච්චන ගින්දර පේනවා. දැන් ඇයට හිතන්නකෝ කොහේ යන්නද? කවුද බාරගන්නේ? ඇයට පිස්සු හැදෙනවා. මානසික රෝගියක් බවට පත් වෙනවා. ශෝකයෙන් උමුතු ඇය ඇඳිවතවත් නොසලකා වියුරුවෙන් නගරේ පුරා දුවන්නට වූවාය. දැන් පොඩි හාමුදුරනේ අපි ඇඳුම් අඳින්නේ කොණ්ඩි පීරන්නේ දත් මදින්නේ ඔක්කොම කරන්නේ හිත හොඳින් තියෙනකොටනේ. දැන් සමහරලාට ඔය ඇත්ත දැකලා ඇති අපි පොඩි හාමුදුර සිල්මෙන් දැකලා පිස්සෝ කියලා જાතියක් ඉන්නවනේ. කවුද පිස්සෝ කියන්නේ? මේ උමුතු විච්ච අයනේ. උමුතු වෙලා කියන්නේ මානසික රෝගීන් වෙනවා. මේ ගත රෝගී වුණාට වඩා දරුණී මනස රෝගී වුණාම මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ.
ඇය දැන් ඔය බලන්න අපිත් දැකලා තියෙන සමහරට කොණ්ඩේ පීරන්නෙත් නෑ හරියට අඳින්නෙත් නෑ සමහරලාට ඔය බාගෙට ඇඳගෙන සමහරලාට ඔය කතා කරන හැටි දන්නේ නෑ සමහරට අර කුණු බක්කියේ තියෙන බතු කනවා එහෙම අපි ඔය දැකලා තියෙන පිස්සු කියලා කියන්නේ පව් එහෙම කියන්න හොඳ නෑ මානසික රෝගීන් දැන් ඇයට කොච්චර මානසික රෝගී වුණාද කියනනම් ඇය ඔහේ යනවා ඇගේ තිබිච්ච දැන් ඇඳුම් ගැලවෙලා ඇඳුම් ගැලවෙලා නිර්වති අපි කියන්නේ හෙළුවෙන් කියලා කියන්නේ නිර්වතින්. එතකොට නිර්වතින් ඇය ඇඳිවතවත් නොසලකා දැන් ඇයට එහෙම ගාණක්වත් නෑ. ඇයට දැන් මානසික මේ වෙලා රෝගී වෙලා. ඇය පිළිබඳ තොරතුරු දත් මිනිස්සු ඇය බුදුරජාණන් වහන්සේ වෙත පිටත් කළහ. ඇය දැන් යනකොට කට්ටිය කිව්වන්න පන්සලට යන්න පන්සල පෙන්නුවා. කට්ටිය කිව්වන්න අර පන්සල පැත්තට යන්න. උමුතුවෙන්ම දම් සභා මණ්ඩපයට වෙත දිව ගිය ඇයට බුදුන් දුටු සැනින්ම සිහිය ලැබිනේ. දැන් ගිහිලා බුදුහාඳුරු දැකපු ගමන්ම ඇයට අනේ හරි සතුටක් ඇති වෙනවා. සතුට ඇති වෙනකොට මෙතන හිටි විලිබියෙන් ඇලලී ගිය ඇය බිම වකුටු වූ අය දැන් ඇඳුනුත් නෑ. හිතන්නකො බුදුහාඳුරු ළඟට හෙළුවෙන් ආවේ පන්සලේ පටාචාරාව. නිර්වතින් ආපු ඇයට මිනිසෙක් ඇයට උතුරු සලුවක් දුන්නේය. ඇයට අර බණ අහන්න ආපු දායක මහත්තයෙක් රෙදි කෑල්ලක් දුන්නා ඇඳගන්න. බලන්නකෝ. අනතුරුව බුදුරජාණන් වහන්සේ ඇයට නොඑක ආකාරයෙන් සැනසීමට කරුණු වදාරා. නසන්ති පුත්තා ආදී ගාථාවෙන් දහම් දෙසූසේක. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඇයට දහම් දේශනා කරනවා. ඇයට හිත හදාගන්නට. ඒ අසා ඇය සෝවාන් වූ අය. බලන්නකෝ සසර පින තිබුණා දැන් අර ඕන් නැති වැඩ කළා පිස්සු හැදුනට මොකද බුදුහාමුදුර ළඟට ගිහිලා උන්වහන්සේගේ කරුණාව හැමුවේ අර ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා ඇය සෝවාන් බවට පත් වෙනවා. නිර්වතින් හැසිරුණු නිසා එතෙන් පටන් ඇය පටාචාරා නම් වූ අය. එහෙනම් පට කියන්නේ රෙදිනේ. ඊට පස්සේ තමයි පටාචාරා කියලා නිර්වතින් ආපු නිසා ප්‍රසිද්ධ වුණේ. ඇය එක් දිනක් පෑන් කෙන්ඩියෙන් පෑන්ගෙන පය දෝවණය කරමින් සිටියාය. පළමුවෙනි වර දැමූ ජලය මද දුරක් ගොස් නතර විය. ඔහොම ඉන්නකොට දැන් ඇය ඊට පස්සේ මහාන වෙනවා. මහාන වෙලා ඔය ඉන්න අතර දැන් භික්ෂුණීන් වහන්සේ නමක් හැටියට ඉන්නවා. ඉන්නකොට එක දවසක් ඇය පාහ දෝවණය කරනවා. තමයි කකුල් හොදනකොට වතුර එකක් අරගෙන වක් කළා. වක් කරාම අර වතුර හොදපු වතුර ගිහිලා ටික දුරක් ගිහිලා නතර වෙනවා. ඊට පස්සේ දෙවෙනි වර දැමූ වතුර තවත් දුරක් ගොස් නැවතුනේ. ඊළඟ වතුර ටික තවත් ටිකක් දුරට ගිහිල්ලා නතර වුණා. දැන් ඇය මෙතන ඉන්නවා නම් අපි ඔහම ඉන්නවා නම් දැන් මෙහෙම වතුර ටික ගියාම කකුල් හොදපුව මේම ගිහිල්ලා ඔහම නතර වුණා. ඊට පස්සේ තවත් දෙවෙනි වර දාම ඕම ගලාගෙන ගිහිල්ලා ඕම තවත් ටිකක් ඔහම දුරට ගියා. ඊට පස්සේ තෙවන වර දැමෝදිය වඩා දුර ගියේ. ඊළඟ වතුර පාර ඔහම ගිහිල්ලා ඕම ගලාගෙන ගියා තවත් දුරට ගලාගෙන ගියා. ඊට පස්සේ දුර ගියේ මේ අරමුණු කරගත්තොත් මේ සත්‍යයද මේ ආයුර්යෙන් පළවෙනි වයසේදීත් මැද වයසේදීත් අග වයසේදීත් මැරෙන්නේ වටහා ගත්තාය. ඇයි හිතනව එතකොට දැන් පළවෙනි එක මෙතනින් කියන්නේ පළවෙනි වයස. මේ දෙවෙනි වයස නැත්තම් අග වයස තුන්වෙනි අවස්ථාව. එතකොට ඇය මැරෙනවා. මේ සිතුවිල්ල ඇය කල්පනා කරනවා මේ ජීවිතේ මිනිස්සු මුලදීත් මැරෙනවා මැදදීත් මැරෙනවා මෙහෙම කියලා කල්පනා කරනකොට බුදුහාමුදුරුවෝ මේක දිවිසින් දැකලා උන්වහන්සේ ආලෝකයක් පතුරවා මේ ගාථාවෙන් දහම් දේශනා කළහ. බුදුහාමුදුරුවෝ මේක දැකලා උන්වහන්සේ ගාථාවකින් ධර්ම දේශනා කළා. මොකද්ද ගාථාව? යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයන් ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වයන්. එතකොට මොකද වෙන්නේ? දැන් මේක කියනවා යෝචේ යම් කෙනෙක් වනාහි උදයව්වයන් පංචස්කන්ධයාගේ ඇතිවීම හා නැතිවීම. උදය අව්‍ය ඇතිවීම නැතිවීම. උදයව්‍ය ඥානය කියලා තියෙනවා. ඥානයකුත් උදයව්‍ය ඇතිවීම පංචස්කන්ධ මිනිස්සු ඉපදෙනවා මැරෙනවා. ඒකයි ඒ පිළිබඳව අවබෝධය. පංචස්කන්ධයගේ ඇතිවීම හා නැතිවීම. අපස්සං නුවණින් නොදක. පස්සති කියන්නේ දකින්නේ. අපස්සං කියන්නේ නොදක. දකින්නේ නැතුව. වස්ස සතං ජීවේ වසර 100ක් ජීවත් වෙනට වඩා. ඒ කියන්නේ මිනිස්සු උපදිනවා මැරෙනවා මේක
දකින්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා පස්සතෝ උදයව්යන් ඒ ඇතිවීමේ හා නැතිවීම දකින්නාගේ ඒක කියන්නේ මැරෙනව උපදින මේක දැකගෙන ඒක අහං ජීවිතං එක් දවසක් ජීවත් වීම සියයෝතුම්ය අවුරුදු 100ක් තිස්සේ මේ ඉපදෙනව මැරෙනව මේවා ගැන හිතන්නේ නැතුව දන්නේ නැතුව ඔහම ඉන්නවට වඩා එක දවසක් හරි මේවා ගැන අවබෝධයෙන් යුතුව ජීවත් වෙනව නම් හොඳයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒකට විවරණේ උදයව්‍ය. මේ ලෝකයේ පවතින සත්‍යයන් ඇතුළු ජීව අජීව සියලු දේ නිතරම ඇති වී නැති වී යන සුළුය. සදාකාලිකව පවත්නා කිසිවක් නැත. ඉපදී පවතින තාක්කල් බොහෝ දෙනාට තමා පිළිබඳව හෝ ලෝකයේ පිළිබඳව මේ යථාර්ථය නොපෙනේ. ඇසින්ම දුටුවත් කාමයට ඇති තණ්හාවත් සසරට ඇති තණ්හාවත් නිසා ඒ නුවණට නොපෙනේ. පටාචාරාව උමුතු වන්නේ මේ සැබෑව නොපෙනෙනු නිසාය. මේ නොදක සසර දිගු කලක් දිව ඇය මේ දුටු සැනින් සසර කෙලවර කළාය. එතකොට මොකද වෙන්නේ? පටාචාරාවට මේ ඉස්සලත් පුතා මැරුණා, තමන්ගේ පුතාලා දෙන්න මැරුණා, මහත්තයා මැරුණා, මේවා මැරුණම ඇයි ඒ මැරුණාට පස්සේ හිත හදාගන්න බැරුව උමුතු වෙන්නේ ඇයි? මේවා මැරෙනවයි කියනක උදයව්‍ය අව්‍ය. එතකොට මේ උදයව්‍ය ඥානය ඇයට පහළ වුණේ නැහැ. හැබැයි අවසානයේදී ඇයට මේක අවබෝධ වුණාට පස්සේ රහත් වෙන්නටම ඒක හේතුවක් බවට පත් වුණා. එතකොට පටාචාරාව කියන කාන්තාව මොකද වෙන්නේ පොඩි හාමුදුරනේ? ඇය රහත් තෙරණියක් බවට පත් වෙනවා. බලන්නකෝ අවසානයේ ඇය අග්‍රස්ථානයකුත් ලබා ගන්නවා. එච්චර එතකොට ඇය විනේදර භික්ෂුණීන් වහන්සේලා අතර අගතැන්පත් වෙනවා. ඒක පොතේ නෑ. නමුත් ඒක තමයි පටාචාරාවේ කතාව කියන්නේ. එතකොට බලන්නකෝ නිර්වතින් ආපු පටාචාරාව විනේදර භික්ෂුණීන් වහන්සේලා අගතැන්පත් වෙනවා. බලන්නකෝ. හැබැයි මේක තමයි සසරේ හැටි. එතකොට අපි අද කතා කළේ ධම්මපදයේ සහස්ස වර්ගයේ ගාථා 3ක් නැත්නම් කතා 3කට අදාළ ගාථා 3ක් පිළිබඳව තමයි කතා කළේ. අපිට තවත් එක කොටසක් ඉතුරු වෙලා තියෙනවා. අපි පාඩම් 5ක් කතා කරගෙන ආවා. කොටස් 5ක් යටතේ තවත් එක කොටසක් තියෙනවා. අපි ඒක ඊළඟ පාඩමේදී අපි කතා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.